පිනතන කෙනෙකුට නිවැරදිව ජීවත් වෙලා හොඳ ප්‍රබල හිතක් හදාගෙන මනාව ශක්තිමත් ජීවිතයක් ගොඩනගා ගත්තහම සමහර වෙලාවට මරණය ඒ පුද්ගලයා ළඟට ළඟා වෙන්නත් බය වෙන්න පුළුවන්. මොකද මේ ශක්තිමත් මිනිස්සු ගාවට මායයත් ලං වෙන්න ටිකක් බයයිද කියලා හිතෙනවා. මේ ශක්තිමත් කිව්වේ කායික ශක්තිමත් බව නෙමෙයි. ආධ්‍යාත්මික ශක්තිය තියෙන අය ළඟට. මොකද මායя කියලා කියන්නේ අපිට වඩා හරි ප්‍රඥාවන්ත කෙනෙක්. මායя අපිට වඩා ප්‍රඥාවන්තයි කියලා කියන්නේ. මායя කියලා කියන්නේ දසපාරමිතා සම්පූර්ණ කරපු කෙනෙක්. ඒ නිසා මහා ප්‍රඥාවන්තයි. දසපාරමිතා සම්පූර්ණ කළා කියලා කියහම සමහර කෙනෙකුට සැකයක් උපදින්න පුළුවන්. තව කෙනෙක් මේක චකිතයකින් විවේචනය කරන්න පුළුවන්. මායя ඒ තරම් පින් කරපු කෙනෙක්ද කියලා. පින්නතුනි පින් කලේ නැතුව කොහොමවත් මායя වෙලා උපදින්න බෑ. ස්ත්‍රියකටවත් මායя වෙලා උපදින්න බැරි බවයි සඳහන් කළේ. මායя වෙලා උපදින්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ස්ත්‍රීත්වය අත්හැරලා වෙනම පින් කරන්න ඕනේ. එහෙනම් ස්ත්‍රී භාවයේ ඉඳගෙන එතෙන්ට යන්නත් බැහැ කියලා සඳහන් කරා. දෙවියන් අතර වැඩියෙන්ම සැප විඳින කෙනා. 6 වෙනි දිව්‍ය ලෝකේ රජුරු වසවර්ති මාරයා. පාරමිතා පුරන්න ඕනේ. එතකොට කෙනෙකුට හිතෙන්නේ නැද්ද එච්චර පින් කරලා ඉඳගෙන එනම් පව් කරනවද කියලා? ඒකටත් කාරණාවක් පෙන්වනවා. එහෙම පව් කරන්න වෙලා තියෙන්නේ තමන්ගේ තනතුර හින්දා කියලා. තනතුර රැකගන්න පව් කරනවා. මනුස්ස ලෝකෙත් බලන්නකෝ. තනතුරු රැකගන්න කොච්චර පව් කරනවද කියලා. තනතුර රැකගන්න බොරු කියනවා. තනතුරු රැකගන්න ප්‍රාණඝාත කරනවා. තනතුරු රැකගන්න සමහරලාට තව පිරිසක් එක්ක ගිහිලා රාරක් බොන්න වෙනවා. මිනිස්සු සසරට වඩා සසර තියෙන බයට වඩා මේ ලෝකේ තනතුරු වලට කැමතියි. ඒ නිසා තනතුරු නිසා පව් කරගන්නවා හරියට. කෙනෙක් රජ වෙලා ඉපදුනා කියලා කියන්නේ රජුරවන්ට කොච්චර පව් රැස් කරගන්න සිද්ධ වෙනවද? අපේ මහ බෝසතාණන් වහන්සේ තේමිය කුමාරයා හැටියට ඉපදිලා බසර ගණනාවක් එච්චරම දුක් විඳි රාජ්‍ය බාර ගන්න සිද්ධ වෙන නිසා. ඇස් පේන්නේ නැති කෙනෙක්, කන් ඇහෙන්නේ නැති කෙනෙක්, කතා කරන්න බැරි කෙනෙක්, අතපය දිගාරින්න බැරි කෙනෙක්, නැගිට ගන්න බැරි කෙනෙක් හැටියට පිය රජුරුව මොන තරම්නම් දුක් දුන්නද? ඒ හැම දුකක්ම යොසුවේ රාජ්‍ය බාර ගන්න වෙන හින්දා. පෙර භවයක අවුරුදු 20ක් රජකම් කරලා අවුරුදු 80000ක් අපායේ හිටපු හැටි හොඳට මතකයි. එහෙනම් මේ රාජ්‍ය ආයෙත් බාරගත්තොත් මොන තරම් පව් කන්දක් කරන්න වෙනවද? යුද්ධයක් එළඹුණාම යුද්ධ කරන්න කියලා අණ දුන්නාම ඒ යුද්ධයේදී සමහරලාට එක සෙබලෙක් එක කණ්ඩායමක් හතුරු 100ක් මරයි. ඒ වාගේ කණ්ඩායම් 10ක් ගියොත් හැම කණ්ඩායමකින්ම 100 මැරුවොත් ඒ පුජ්‍යලයට තම තමන් මරාපු ප්‍රමාණය අකුසල කර්මයේ තියෙනවා. නමුත් කණ්ඩායම් 10ක් ගිහිල්ලා 100 මැරුවොත් 1000ක් මැරිලා. බොහෝම සැපසේ එක තැනක වාඩි වෙලා යුද්ධ කරන්න කියලා ආඥාව නිකුත් කරපු කෙනා මැරිච්ච 1000ගෙම අකුසල කර්මයේ බාර ගන්න ඕනේ. ප්‍රාණඝාත අකුසල් 1000ක් බාර ගන්න වෙනවා. ඉතින් රජ වුණාම එහෙම කරන්න වෙනවා. ඒකට හරියට ආඥාව නිකුත් කළේ නැත්නම් රජුරවන්ට විවිධ චෝදනා එන්නත් පුළුවන්, රාජ්‍යයෙන් පහ කරන්නත් පුළුවන්. නමුත් රටේ රජ වෙන්න හුඟක් පින් කරලා තියෙනවා. අපි හැමෝටම රජ වෙන්න බෑනේ. ඒ කාලෙට පින මෝරලා තිබිච්ච කෙනා තමයි රජ වෙලා තියෙන්නේ.
දැන් ඒ තනතුර රැකගන්න එළඹෙන අකුසල කර්ම ඕන එකක් කරන්න වෙනවා. මාරයත් එහෙම කෙනෙක්. දසපාරමිතා පුරලයි ඉන්නේ. නමුත් තනතුර රැකගන්න හුඟක් පව් කරන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් හුඟක් ප්‍රඥාවන්තයි. බොහොම පිනෙන් පෝෂණය වෙලා ශක්තිමත් වෙච්ච අය මරා ගන්න මාරයත් දෙපාරක් හිතයි වගේ. හේතුව මේගොල්ලෝ මරාගත්තා කියලා මාරයට ඕන තැනට අරන් යන්න පුළුවන්ද? මෙහෙන් ඔහුගේ ජීවිතේ ගත්තහම ඔහු ඊළඟට ගිහිල්ලා උපදින්නේ මීට වඩා හුඟක් සැප තියෙන තැනක. මාරයට අඩංගු නැති තැනක උපදිනවා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඕනෑම කෙනෙක් මාර ග්‍රහණයට ලක් වෙනවා. නමුත් මාරයා විවිධ වෙලාවල් වල බලපෑම් කරන ජීවිතය ගත්තේ නැති වුණාට මේ ලෝකේ ජීවත් වෙනකොට මේ පංචකාම සම්පත් වල අතරමං වෙනකොට කවුද මේ වැඩ කරලා ඇත්තේ? මාරයා විසින් නිර්මාණය කරපු ලෝකේ අපිට විවිධ දේවල් ලස්සනට පෙන්නලා අපි රවට්ටලා තියෙන්නේ. ඒ තැන්වල අපි පරක්කු කරගෙන ඉන්නේ මාරයා. පරක්කු කර මොනවද කරලා තියෙන්නේ? පින් කරන්න යන්න දෙන්නේ නැතුව අකුසල් ළඟ නවත්තලා ඉඳලා තියෙන්නේ. ඒකයි පංචකාම ලෝකේ. නමුත් ප්‍රඥාව ඇති කෙනෙක් විතරයි මෙතන අතරමං නොවි කුසල් හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් මායя එක තැනකද අපිට බාධා කරලා තියෙන්නේ. මේ ජීවිතේ හැම තැනම බාධා කරනවා ප්‍රඥාව නැති අය. මායяගේ දැලේම තව පැටලෙනවා මිසක් මේක ලෙහාගෙන යන්න කල්පනාවක් නැහැ. කුරුළු වැද්දෙක් ඇවිල්ලා කුරුල්ලන්ට දැලක් දානවා. මේ දැලෙන් රිංගලා බේරලා යන්නේ ඊටාම ටික දෙනයි. අනික් සියලු දෙනාම දැලට කොටු වෙනවා. එහෙනම් මේ පංචකාම ලෝකේ මෙහෙම නිර්මාණ කරලා තියෙන්නේ අපිව නතර කරගන්න තමයි. ඇහැට පේන දේවල්, කනට ඇහෙන දේවල්, දිවට දැනෙන රස, නාසයට දැනෙන ගඳ සුවඳ, ශරීරයට දැනෙන පහස මේ හැම දෙයක් වෙනුවෙන්ම අපි නතර වෙලා ඉන්නවා. ප්‍රඥාවන්තයා මේ සියල්ල ඉක්මවලා වේගෙන් ඉස්සරහට පියඹලා තියෙනවා. මායя තමයි හදලා තියෙන්නේ. එහෙනම් මායя බලපෑම් කරන්නේ අන්තිම වෙලාවේ විතරක් නෙමෙයි. නමුත් ප්‍රඥාවන්තයා ප්‍රයෝජන ගන්නවා මායයට ඕන තැන නතර වෙන්නේ නැති නිසා. ඔහු මරණවට වඩා Tamanට ඕන තැනට යන අය අරන් යන එක මායයට ටිකක් පහසුයි කියලා තමයි කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා පුළුවන් තරම් ගුණ ධර්ම වඩන්න. පුළුවන් තරම් කුසල් මත පෝෂණය වෙන එක නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. ඊළඟට පින්නතුනි යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට මනාව කී කරුණං ඒ හැම වෙලාවෙම තමන්ගේ බලාපොරොත්තුව මුදුන්පත් කරගන්න අය. තමන් ප්‍රාර්ථනා කරපු දේවල් තමන්ගේ බලාපොරොත්තු නිවැරදිව මුදුන්පත් කරගන්න කැමති අය මොනවද මේ ලෝකේ කරන්නේ? ඒ අය බුදුරජාණන් වහන්සේට හරි කීකරුයි. ඒ අය බුදුරජාණන් වහන්සේට කීකරු නිසා ඒ අය හරි සිල්වත්. මේ ලෝකේ ඉතු වුණා නම් යම් පැතුමක් ඒ ඉතු වෙන්නේ සිල්වතුන්ගේම ප්‍රාර්ථනාවයි. යම් කෙනෙක් සැප බලාපොරොත්තු වෙනවා නම් සැප බලාපොරොත්තු වෙන කිසි කෙනෙක් පව් කරන්නේ නැහැ කියන කාරණාවමයි සඳහන් කළේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දක්වපු මේ කාරණාවට හික්මිලා කීකරු වෙච්ච අය ලෝකේ ඉන්නේ බොහොම අතලොස්සක් පිරිසයි. වැඩි දෙනෙක් පංචකාමයෙන් අතරමං වෙලා අකුසල්ම කරන්න පෙළඹිච්ච අය. එහෙමනම් මේ අකුසලයේ දුරලලා අකුසලයේ දුරලීමේ සැපය භුක්ති විඳිමින් කුසල් වර්ධනය කරමින් කුසල් වැඩිීමේ ප්‍රීතිය භුක්ති විඳිමින් යමෙක් මේ ලෝකේ ජීවත් වෙනවා නම් ඒ අය ප්‍රඥාවන්තයි. සමහර අය සමහර වෙලාවට අහනවා
මේ සතෙක් මරන්නේ නැති, බොරුවක් කියන්නේ නැති ජීවත් වෙන අය ඉන්නවද කියලා. සත්තු මරන්නේ නැතුව, බොරු කියන්නේ නැතුව, රාරකු ටිකක් බොන්නේ නැතුව ජීවත් වෙන අයත් මේ ලෝකේ ඉන්නවද කියලා. එහෙම ජීවත් වෙන්න පුළුවන් ද මිනිස්සුන්ට කියලා. ඒ ප්‍රඥාව නැති අය නගන ප්‍රශ්නය. අපිට කරන්න බැරි නම් යමක් ඒක බුදුරජාණන් වහන්සේ කොහොමවත් අපිට දේශනා කරන්නේ නැහැ. බුදුවරු කියලා කියන්නේ අපේ හිස මත දරන්න බැරි බරක් පටවන්න ලෝකෙ පහළ වෙච්ච උත්තරම නෙමෙයි. හිස මත පැටවෙන බර හිස මතින් අයින් කරන්න පහළ වෙච්ච අය. කරන්න බැරි දෙයක් අපිට කවදාවත්ම දේශනා කළේ නෑ. ඒක බුදුරජාණන් වහන්සේමත් පැහැදිලි කළා මහණෙනි, ඔබලාට කවදාවත් කරන්න බැරි දෙයක් මම කියලා නෑ. කරන්න බැරි නම් මම මේක ගැන දේශනා කරන්නේ නෑ කියලා. මේ ලෝකේ අපිට කරන්න බැරි දේවලුත් තියෙනවා. ඒවා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලත් නෑ. නමුත් සාමාන්‍ය පුද්ගලයෙකුට ආරක්ෂා කරගන්න කියලා දේශනා කළේ පන්සිල්. බැරි නම් මම දේශනා කරන්නේ නැහැ කියලාම සඳහන් කළා. හැබැයි ඒ සාමාන්‍ය මයට කරන්න බැරි දේවල් තව තියෙනවා කියලා මම සඳහන් කළා. ඒව භාග්‍යතුන් වහන්සේ සාමාන්‍යයෙන් පන්සිල් රකින්න හැටි දේශනා කළේ නෑ. මොනවද අපිට ආරක්ෂා කරන්න බැරි දේවල්? අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් කුඹුරු කොටන්න එපා කියලා. අපි කොහොමද කුඹුරු කොටන්නේ නැතුව ජීවත් වෙන්නේ? හේන් කොටන්න එපා, වල්ගිනි තියන්න එපා, ගොයන් කපන්න එපා, කොළපා ගන්න එපා, වී කොටන්න එපා, බත්තු යන්න එපා කියලා දේශනා කළා. එහෙමනම් අපිට ජීවත් වෙන්න පුළුවන්කමක් තියනවද? එහෙනම් එපා කීවත් ඒ දේවල් කරන්න වෙනවා. නමුත් මේ දේවල් වලින් පව් සිද්ධ වෙන්නේ නැද්ද? පව් සිද්ධ වෙනවා. කුඹුරු කොටන කොටත් පව් සිද්ධ වෙනවා. හේන් ගිනි තියන කොටත් පව් සිද්ධ වෙනවා. ඒ වුණාට පින්නතුනි කර්මපතයක් රවුම් වෙන්නේ නැහැ. පිප්පලි කුමාරයා කෝටි ගණන් සම්පත් අත්හැරලා පැවිදි වෙන්න ගියේ තමන්ගේ කුඹුරු යාය හානතැනට යනකොට නගුල පිටිපස්සෙන් යනවා කුරුල්ල කොබිය. මොනවද අහුල කන්නේ කියලා අහපුවම සඳහන් කළා නගුලට මතුවෙන සත්තු. එතකොට පව් සිද්ධ වෙනවා. ඒ පව් කාටද කියලා ඇහුවා. වැඩ කරන අය මොකද්ද කිව්වේ? ස්වාමීනි මේ කුඹුරේ ආදායම ඔබ වහන්සේට නම් මේ පවුත් ඔබ වහන්සේටම තමයි කියලා. එදයි තීරණය කළේ එහෙනම් මේක සංසාරයෙන් මිදෙන්න පහසු ගමනක් නෙමෙයි. මේ කෝටි ගණන් සම්පත් අත්හැරලා මහාන වෙන්න යන්න තීරණය කළේ නිසා. අපිත් දන්නවා උදැල්ල අරන් ගිහිල්ලා නියර කොටනකොට පණුව කකුළු ගණනාවක් මැරෙනවා කියලා. හැබැයි නියර බඳින්න පොළොව කොටනවා මිසක් පණුව කපන්න හිතාගෙන පොළොව කොටනවා නෙමෙයි. ඒක නිසා අපිට කර්මපතයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. මං කිව්වා ඒ මට්ටම් වල ප්‍රමාණයටයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. මේවා තමයි අපිට කරන්න බැරි දේවල්. ඒ නිසා ඒක තහනම් කළේ නෑ, මධ්‍යම ප්‍රතිපදාව පෙන්නලා තියෙනවා. හැබැයි ගිහි අයට පොළව කොටන්න තහනම් කළේ නැති වුණාට ඊට වඩා සංසාරයෙන් ඈතර යන්න වීරිය වඩන අයට පොළව කොටන එකත් භාග්‍යතුන් වහන්සේ තහනම් කරලා තියෙනවා. උපසම්පදා භික්ෂූන් වහන්සේ නමකට නියපොත්තෙන්වත් මහ පොළොව හාරණ එක භාග්‍යතුන් වහන්සේ තහනම් කරලා තියෙනවා. එහෙනම් එයා උන්වහන්සේ ගිහි කෙනෙකුට වඩා හුඟක් ඉහළින් නිවන හොයාගෙන සැනසීම හොයාගෙන යන්න වීරිය වඩන කෙනෙක්. ඒ නිසා ඒ මට්ටම් වලින් ඒක පෙන්නලා තියෙනවා. උන්වහන්සේට නියපොත්තෙන්වත් මහ පොළොව හාරන්න එපා කිව්වා. නමුත් අපිට කුඹුරු කොටන්න අවසර දීලා තියෙනවා. එහෙනම් උන්වහන්සේට තියෙන තරම් සිල්පද ප්‍රමාණයක් තියෙනවද අපිට? එහෙනම් අපේ මට්ටමයි පෙන්නලා තියෙන්නේ. මේ මට්ටමවත් කරන්න බැරි නම් අපිව රැක ගන්න භාග්‍යතුන් වහන්සේ ලෑස්ති වෙන්නේ නැහැ.
ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාවවත් ආර්යයන් වහන්සේලාගේ කරුණාවවත් එහෙමනම් අපට ලැබෙන්නේ කොහොමත් ලැබෙන්නේ. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ මේ සිල් ගුණ ආරක්ෂා කරන ප්‍රමාණය ආර්යයන් වහන්සේලාගේ කරුණාව ලබන්න තරමට සුදුසුද කියලා. එහෙනම් මීට වඩා අපි ශක්තිමත් වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පෙන්වන හැටියට මරණය ළඟ හරි සතුටින් මරු වැළඳ ගන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරගන්න අපි ගොඩක් ශක්තිමත් වෙන්න ඕනේ. මේ ඉන්න ප්‍රමාණය නම් කොහොමත් මදි කියලා තමයි හිතන්න ඕනේ. මීට වඩා වීරිය වැඩි කරන්න හැම වෙලාවෙම අදිෂ්ඨාන කරන්න ඕනේ. පින්නතනි මේ කාරණා ටික අපි සාකච්ඡා කළේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ආකාරයට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මත විශ්වාසය තියලා ඒ ධර්මයට අනුව මනාව ජීවිත හැඩගස්වගෙන බුදුරජාණන් වහන්සේගේ කරුණාව අනුකම්පාව අතිශයින්ම ලැබෙන ජීවිත නිරන්තරයෙන් පෝෂණය කරගන්න. යමෙකුට පුළුවන් වුණොත් එහෙම ජීවිතයක් ගොඩනගන්න ඔහු හරි සතුටින් මරණයටපත් වෙන කෙනෙක්.